समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से चतारो मे भिक्खवे तुपारः खत्मे चतारो तथागतो अरहं सम्मा सम्बुद्धो तुपारहो पचेक बुद्धो तुपारहो तथागत सावको तुपारहो राजा चक्रवर्ती तुपारहो इमे को भिक्खवे चत्तारो तुपारहाति බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේදී අපි හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙන ආකාරයේ සූත්‍ර දේශනාවක් සිද්ධ කළා. ඒ සූත්‍රය තූපාරහ කියන සූත්‍රය. ස්තූප හදලා දාගැබ් හදලා ස්තූප නිර්මාණය කරලා මේ ලෝකේ පූජා කරන්න සුදුසු 4 දෙනෙක්. අපි අත දන්නවා ටූටන් කාමන් රජවරු පිරමීඩ නිර්මාණය කළා. ඒ අය පිරමීඩ හැදුවේ මැරිච්ච මිනිස්සුන්ගේ මලකුණු තැන්පත් කරන්න. රාජ්‍යත්වය තුල ඒ ඔටුනු ඒ කඩුව ඒ ඇඳ ඇතිරිලි පරිභෝග කරපු භාණ්ඩ තැන්පත් කරන්න තමයි ඒ ඇතෝ පිරමීඩ නිර්මාණය කළේ. ඒ කාලෙම අපේ රටේ රජවරු මේ අහස උසට දාගැබ් නිර්මාණය කළා. ඒ රජවරු දාගැබ් නිර්මාණය කළේ මැරිච්ච මිනිස්සුන්ගේ මලකුණු තැන්පත් කරන්න නෙවෙයි, මේ ජීවත් වෙලා ඉන්න ඇත්තන්ගේ අරිහත් තත්වයට පත්වෙච්ච උත්තමයන්ගේ පසේ බුදුවරයන් වහන්සේලාගේ වගේම සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරන්න. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අපි පින්නතුනි අපේ අතීත ජන සමාජය ගත්තාම අපේ ජන සමාජය නිර්මාණය වුණේ වැවයි දාගබයි ගමයි පන්සලයි නිල්වන් ගොයමයි කහවං සිවුරයි. ඔක තමයි අපේ අතීත ශ්‍රී විභූතිය කියලා කිව්වේ. රජතුමා වැව හදලා වැවෙන් ගත්ත පස් අරගෙන ගඩොල් කැපුවා. ඒ ගඩොල් වලින් වැව ඉහත් ආවේ ස්තූපයක් නිර්මාණය කළා. වැව ඉහත් ආවේ ස්තූපයක් නිර්මාණය කරලා ඒ මත පන්සල නිර්මාණය වුණා. පන්සල නිර්මාණය වීමේදී ඊළඟ පියවර තමයි හාමුදුරුවෝ විහාරස්ථාන නිර්මාණය කළා. වැව නිසා කෘෂි කර්මය දියුණු වුණා. දාගැබ නිසා අපේ ආධ්‍යාත්මය දියුණු වුණා. ඒ නිසාම තමයි අපි මහා පරාක්‍රම බාහු රජතුමාගේ කාලය මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා කියලා උදම්මනන්නේ මේ බුදු දහමත් එක්ක මේ ස්තූපකරණයත් එක්ක ඇතිවෙච්ච ශාස්ත්‍රීයත්වය.
අපි නිදහස ලැබුවට පස්සේ අපේ රටේ බස් රථ ධාවනය ආරම්භුණා. මෙතනට දකින්න පුළුවන් අදටත් ඔය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තියෙනවා පසෙක මේ මොහොතේ තියෙන්න පුළුවන් සමාවෙට මේ ලංකාවේ පළමු බස් රථය ජන සතු කරපු බස් රථය. ඒක බෙන්ස් එකක්. බෙන්ස් වර්ගයට අයිසි බස් රථයක්. හැබැයි අද දවසේ අපි නිදහස ලබලා වසර 72කටත් වඩා වැඩි දැන් අපි යන්නේ ඉන්දියාවෙන් ගෙනාපු අශෝක් ලේලන් බස් වල. ඒ වගේම මේ ඇත්තන්ගේ මූලික අවධිය බැලුවොත් අපේ රටේ ටැක්සි ඔය මගී ප්‍රවාහන වලට තියෙන වාහන හැටියට තිබ්බේ එංගලන්තෙන් ගෙනාපු කාර් ඒ අදාළ වාහන. හැබැයි අද දවසේ අපිට යන්න වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් ගෙනාපු ත්‍රිවිල වල. එතකොට අපි අද දවසේ අනුරාධපුර යුගය ගැන කතා කරනවා. පොළොන්නරු යුගය ගැන කතා කරනවා. දඹදිනි යුගය, ගම්පොළ යුගය ගැන කතා කරනවා. නිදහසෙන් පස්සේ එහෙම කතා කරන්න තරම් ශාස්ත්‍රීය යුගයක් අපිට අහු වෙලා නැහැ. ඒ කියන්නේ අපේ රටවල් වල නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය වුණා නම් ඒ වෙනුවෙන් බුදුදහම මේ දාගැබ්කරණය හේතු වුණා කියන බව මේ කියන කාරණා තුල අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒක ශාස්ත්‍රීයත්වය වගේම අපේ ආධ්‍යාත්මික දියුණුවට අපේ ආධ්‍යාත්මික ගුණවගාවට පරිවර්තනය කරගන්න අවස්ථාවක්. පින්නතුනි ස්තූප කරණය බැලුවහම තාන්ත්‍රික බෞද්ධයෝ අපි තාන්ත්‍රික බෞද්ධයෝ ස්තූප කියලා කියන්නේ බුදුවරයන් වැඩ සිටින මණ්ඩප කියලා. ඒගොල්ලෝ ස්තූප හඳුන්වන්නේ බුදුවරයන් වහන්සේලා විසින් වැඩ සිටින්න පාවිච්චි කරන මණ්ඩප. එවැගේම මහා සාංගික විනයේදී පළමු ස්තූපය පිළිබඳව සඳහනක් වෙනවා. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධාතු අරගෙන පළමු කොට ස්තූපයක් නිර්මාණය කළාය කියලා. අපි ඒක ලංකාවට එද්දී බුද්ධත්වයෙන් සති 7ක් ගියපු තැන තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ බුදුහාමුදුරුවන්ගෙන් ගත්ත කේස ධාතු අරගෙන නැගිනිහිර වෙරළේ තිරියාය කියන ප්‍රදේශේ ගිරිහඬු කියන සෑයක් නිර්මාණය කළා කියලා සෙල්ලිපිගත ජනප්‍රවාදයේ සඳහනක් තියෙනවා. ඒ වගේම පළමු ලංකා ගමනේදී බුදුහාමුදුරුවෝ මයංගණයට වැඩම කරන්නේ මයංගණේදී සුමන සමන් දෙවියෝ බුදුහාමුදුරුවන්ගෙන් ගත්ත ධාතුන් වහන්සේලා නිදන් කරලා මහියංගන ස්තූපය නිර්මාණය කළාය. පළමු ස්තූපය හැටියට අද දවසේ අපි විශ්වාස කරන්නේ අනුරාධපුර යුගයේ නිර්මාණය වෙච්ච තූපාරාම ස්තූපය. පින්නතුනි මහා පරිනිබ්බාන සූත්‍රයේ තමයි ස්තූප සම්බන්ධයෙන් මූලිකම අවස්ථාව එන්නේ. බුදුහාමුදුරුවන්ගේ ආයුෂ ප්‍රමාණය වසර 45යි. දවස් හැටියට පින්නතුනි දවස් 16425යි.
උන්වහන්සේගේ ආයුෂ කාලය කොට නිසා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධාතු කොටස් අබපියලි මුම්පියලි ප්‍රමාණයට කුඩා අණු කුඩා වෙන්න කියලා. දාඨා වංශයයි තූප වංශයයි පැහැදිලි කරනවා ධාතු ප්‍රමාණය මගධ නැලියෙන් 11 නැලියක් කියලා. 11 කියලා කියන්නේ 16ක්. ප්‍රධාන ධාතු 7 හැරුණාම දලදාවන් 4යි අකු ධාතු 2යි ලලාට ධාතුවයි හැරුණාම අනිත් සියලුම ධාතු අබපියලි මුම්පියලි ප්‍රමාණයට තමයි විසිරෙන්නේ. ඒ නිසා කොතනක හරි යමෙක් වෙන යම් අරමුණකින් මෙන්න මේ ධාතුවක් තියෙනවය කියලා ප්‍රදර්ශනය කරන්න සූදානම් වුණොත් අපිට පැහැදිලිවම එය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හේතුව ඉතිහාසයේ එහෙම ධාතු නැහැ. ඔබට මතකයි මීට වසර 3කට විතර පෙර ආතුව එක පිරිසක් බුදුහාමුදුරන්ගේ අක්මා ධාතුව කියලා ඒ කොටසක් ප්‍රදර්ශනය කරන්න සූදානම් වුණා. සාමාන්‍යයෙන් දැවෙද්දි අක්මාවක් ඉතුරු වෙන්නේ නැහැ. අස්ති කොටස් තමයි ඉතුරු වෙන්නේ. කේශ ධාතු විතරයි ජීවමානව ගන්නෙ. අනිත් ඒවා ධාතු කියන්නේ අට්ටි කියන අර්ථයට සමාන පදයක්. එවැගේම තව පිරිසක් අපිට හමු වුණා බුදුහාමුදුරුවන්ගේ ලේ ධාතුව කියලා. මොකද ලේ ධාතුව ගන්න පුළුවන් වුණා නම් ගන්න තිබ්බ එකම තැන තමයි දෙව්දත්තර හාමුදුරුවෝ ගල් පෙරලපු අවස්ථාව. හැබැයි මේ වෙලාවේ එහෙම කිසිම අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒ නිසා ඒක වංචනික දෙයක්. පින්නතුනි බුදුහාරෝ පිරිනුවම් පෑවහම ද්‍රෝණ බමුණා ධාතු බෙදුව කොටස් 8කට. පාත්‍රා ධාතුවයි 9යි, සෑයේ අඟුරුයි 10යි. ඒ රජවරු තමන්ගේ රාජ්‍යයට ගිහිල්ලා ඒ ධාතු තැන්පත් කරලා ස්තූප නිර්මාණය කළා. ධාතු තැන්පත් කරලා ස්තූප නිර්මාණය කරලා ඒ ඇත වන්දනා කළා. පසු කාලයක අජාසත් රජතුමා මේ සියලුම ධාතු එක තැනකට වැඩම කරලා සංරක්ෂණය කළා. ඉතිහාසය කියනවා රාම ගාමේ තිබුණ ධාතු ටික තමයි රුවන්වැලි සෑය එම නැත්තම් මහා තූපයේ තැන්පත් කරන්නේ. එතන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. අශෝක රජතුමා ධර්මාශෝක වෙලා 84000ක් විහෙර විහාර හදද්දී මේ ධාතුන් වහන්සේලා වැඩම කරගෙන ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලයි 84000ක්ම විහෙර විහාරස්ථාන නිර්මාණය කළේ. අශෝක රජතුමයි කනිෂ්ක රජතුමයි ස්තූප නිර්මාණයෙන් පින් අපේක්ෂා කළා. ස්තූප නිර්මාණය කළාම පින් අපේක්ෂා කළා. ප්‍රතිසංස්කරණයේදී පින්නතුනි දිගාසිරි ප්‍රාර්ථනා කළා. ස්තූප හැදුවහම පින් සිද්ධ වෙනවා. ප්‍රතිසංස්කරණය කළාම දිගාසිරි සම්පත් ලැබෙනවා කියලා. ඒක තමයි ඒ අයගේ බලාපොරොත්තුව. එවැගේම ස්තූප කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මහා පෞරුෂය. ඒ වගේම ධර්මස්කන්ධය සංකේතවත් කරන තැන. ස්තූප කියලා කියන්නේ එක පැත්තකින් බුදුහාරගේ පෞරුෂය, අනිත් පැත්තෙන් ධර්මස්කන්ධයයි සංකේතවත් කරන්නේ. ස්තූපයක් දැක්කහම අපිට දැනෙන්න ඕනේ
මේ තමයි අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ පෞරුෂය. ඒක හැදිච්ච විදිය බැලුවත් යට ඊටාම පළල් උඩට එන්න මේ කෙලෙස් සෙවීම තමයි ඒකෙන් පෙන්눔 කරන්නේ. බුද්ධ දේශනාවේ සඳහන් කරපු ස්තූපකරණයේදී අපි වර්තමානයේ වෙද්දී ස්තූප ආකෘති 11ක් පිනතුනේ ස්තූප ආකෘති 11ක් නිර්මාණය වෙනවා. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ ගටාකාර කලයක හැඩය තියෙන අවස්ථා තියෙනවා. දැන් රුවන්වැලි සෑය ගත්තොත් බුබ්බුලාකාරයි, කැලණිය ගත්තොත් ධාන්‍යාකාරයි. ඒ වගේම අපි නොදන්න සිලින්ඩරාකාර, චතුරස්‍රාකාර තියෙන ඔබට බුද්ධ ගයාවට ගියාම එවැනි ආරක ස්තූපයක් තමයි බුද්ධ ගයාවේ තියෙන්නේ. ඔය අද දවසේ කොටුවේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේට කොටුවේ හදපු ස්තූපය සිලින්ඩරයක ස්වභාවයක්. තව තියෙන ලූණු ගෙඩියක ස්වභාවය. මම දැක්කා ඔය අධිවේගී මාර්ගයේ යනකොට ඔය වම් අත පැත්තේ ගැලණි ගමත් එක්ක එවැනි ආකාරයක ස්තූපයක් වර්තමානයේ නිර්මාණය කරලා තියෙනවා. ස්තූප ආකෘතිය බලන්නේ බඳින්, කියන්නේ ගර්භයෙන් තමයි ආකෘතිය මනින්නේ. දැන් රුවන්වැලි සෑය හදනකොට පාත්‍රයට වතුර පුරවලා අර දිය බුබුලක්ක ආකාරය රජතුමාට හාමුදුරුව පෙන්වුවාම ඒක තමයි අද දවසේ රුවන්වැලි සෑය හදලා තියෙන එක. බොහෝ ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා වර්ෂ ගානක. හැබැයි තාම මේ ආකෘතියට හානියක් වෙලා නැහැ. යම් පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා. පිනතුනි, ස්තූපය එහෙම වෙද්දී ධාතු විතරක් නෙමෙයි ස්තූපවල අලු තැම්පත් කරපු අවස්ථා තියෙනවා. දැන් මේ ඇත්ත දන්නවා උත්තිය රජතුමා මිහිඳු හාමුදුරුවන්ගේ ශරීරය දවලා ඒ දවපු අලු ටික ගෙනහිල්ලා ස්තූපයක් නිර්මාණය කළාය කියලා උත්තිය රජතුමා. ඒ වගේම සංඝමිත්තා තෙරණිය පිරිනුවම් පෑවහම එතුමියගේ දේහයේ අලු අරගෙන ස්තූපයක් කළා කියලා බෙල් මහත්මයා, පුරාවිද්‍යාඥයෙක් බෙල් මහත්මයා පැහැදිලි කරනවා. අපි ස්තූප හඳුනාගද්දී හැම අංගයකටම ධර්මය අවධාරණය කරපු අවස්ථාවන් තමයි දකින්නේ. දැන් ගත්තොත් පින්නතුනි ස්තූපයක පහළම කොටස තමයි ආසනය. පහළම කොටස ආසනය. එතනින් නියෝජනය වෙන්නේ 84000ක් ධර්මස්කන්ධය. ඔබට ආසනය දකින්නකොට 84000ක් ධර්මස්කන්ධය මතක් වෙන්න ඕනි. යම් වෙනස්කම් සමහර විවරණවල තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තාම අපි එකඟ වෙච්ච විවරණය තමයි මේ 84000ක් ධර්මස්කන්ධය. ඒතර ආසනය කියන්නේ නිකම්ම නිකං gadol ගොඩක්, නිකම්ම නිකං සිමෙන්ති ටිකක්, වැලි ටිකක් නෙවෙයි 84000ක් ධර්මස්කන්ධය. එතකොට අපි ධර්මයෙන් බිඳක්වත් දන්නේ නැතුව ස්තූප ප්‍රදක්ෂිනා කළාට එක තේරුමක් වෙන්නේ නැහැ. එතකොට අපි පළමු කොට 84000ක් ධර්මස්කන්ධයෙන් යම්ෝ බිඳක අවබෝධයක් තියෙන්න ඕනි. ඒ වගේම පින්නතුනි ගර්භය. ගර්භයට පෙර තියෙනවා මේ පේසාවලලු. පේසාවලලු 3යි. එතනින් ත්‍රිවිධ රත්නය තමයි අපි කල්පනා කරන්නේ. පේසාවලලු 3ක් ස්තූපයක නිර්මාණය කරනවා නම් එතන තියෙන ත්‍රිවිධ රත්නය. ඉන් පස්සේ අපි ගර්භය කියන්නේ සත්‍තිස්
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අංග කිහිපයක්වත් මතක් වෙන්න ඕනේ. අඩුම තරමේ ආර්ය අෂ්ටාංග මාර්ගයවත් දැනෙන්න ඕනේ. ඒක තමයි ගර්භයෙන් පෙන්වන්නේ. ඒ වගේම හතරස් කොටුවෙන් චතුරාර්ය සත්‍ය, දේවතා කොටුවෙන් සතර බ්‍රහ්ම විහරණ, කොතෙන් නවංග සත්තු ශාසනය, ඒ වගේම කොත් කැරල්ලෙන් නවංග සත්තු ශාසනය, කොතෙන් තමයි නිවන. නවංග සත්තු ශාසනය කියන්නේ සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ කියලා අපි ශාසනය කොටස් 9කට ඇතැම් තැනකදී කියනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නියෝජනය කරනවායේ අර කොටස් 8ක් තියෙනවා. එතකොට රුවන්වැලි සෑය ගත්තොත් කොටස් 8 නෙවෙයි. එතකොට විශාල චෛත්‍යයක් ඔබට දැක්කොත් ඒ හැම චෛත්‍යයකම මෙහෙම කොටස් 8ක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒක නවංග සත්තු ශාසනය කියලයි අපේ දහම විවරණය කරනකොට අටුවාවේදී අටුවාචාර්යන් වහන්සේ පැහැදිලි කරා. පින්නතුනි සර්වඥ ධාතු තැම්පත් කරලා ස්තූප හදන්නේ. සර්වඥ ධාතු අපි සලකන්නේ ජීවමාන බුදුහාමුදුර හැටියට. ඔබ අහලා ඇති සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපදිශේෂ පරිනිර්වාණය එකම අපි බෞද්ධ සාහිත්‍යයේ කියන ධාතු පරිනිර්වාණය කියලා. මේ ශාසනය යම් දවසකදී අතුරුදහන් වෙනවා නම් මේ සසුන අතුරුදහන් වෙන්නේ මේ ධාතු පරිනිර්වාණයත් එක්ක. ඒ වගේම මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමාට මේ කියපු කාරණේම පැහැදිලි කරනවා. රජතුමනි, ධාතුන් දැකීම බුදුහාමුදුරුවෝ දකිනවා හා සමානයි කියලා. යම් වෙලාවකදී ධාතුවක් දකිනවා නම් ඒ බුදුහාමුදුරුවෝ දකිනවා හා වගේ කියලා. ඒක වෙන්නතුනේ ඊටාම දුර්ලභ අවස්ථාවක්. නමුත් මෙන්න මෙහෙම හේකුත් තියෙනවා. අපි අද දවසේ සමහර වෙලාවට ඇතැම් පන්සල්වල ධාතු වන්දනාව අපි පුරාවිද්‍යා සාධක වලින් තොරව මේ අහවල් ධාතුන් වහන්සේ කියලා අපි වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා. ඒක හිම්මම කියන්න අමාරුයි. දැන් මට පහු දවසක උපාසකම්ම කෙනෙක් කියන හමුද්‍රනේ අපේ ගෙදරට වැඩම කරලා තියෙනවා මේ මුගලන් හාමුදුරන්ගේ ධාතු කියලා. දැන් මං අහනවා ඇයි කොහොමද අම්මා ඒක දන්නේ කියලා. හාමුදුරනේ නිල් පාටයි කියලා. මුගලන් හාරු නිල් පාටත් නැහැ. තර මුගලන් හාමුදුර නිල් පාට නැතිකොට ධාතු විතරක් නිල් පාට වෙන්න විදියක් නැහැ. ඊටත් වඩා අස්ති නෙමෙයි. ඕනෙම මුගලන් හාරු කළු පාටයි. තර ඕනෙම කළු කෙනෙක් ගත්තත් අස්ති ගත්තොත් සමානයි. එතකොට එහෙම වර්ගීකරණයකට අනවශ්‍ය විදියට ලක් කරන්න බෑ. ඒ වගේම අපි සෝමාවතියට ගියහම අපේ සමහර ඇත්තෝ කියනවා නඩේ 50ක් ගියහම 30 දෙනෙක් කියන අපි බුදු රැස් දැක්ක කියලා. ඉතිරි 20ක් කියන ඔව් මාත් දැක්ක කියලා. සමහරට එහෙම දැකලා නැහැ. රැස් තියෙන්න පුළුවන්. හැබැයි හැම රැස්ම බුදු රැස් කියලා අපිට හඳුන්වන්න කිසිම හේතුවක් ඇත්තේ නැහැ. ඒ හැම රැසක්ම බුදු රැස් කියලා හඳුන්වන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. ඒක ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම වෙන්නතුනි අපි හිතමුකෝ අපි ස්තූපයකට වැඩම කරන්නේ සීවලී හාමුදුරුවන්ගේ ධාතු කියලා. ඒමයි කියලා අපි වඳින ප්‍රමාණයට අපිට කෑම ලැබෙන්නේ නැහැ. ඒම එකක් නැහැ. අපි හිතමුකෝ දැන් අපි වැඩම කළේ බක්කුල මහරහතන් වහන්සේගේ ධාතු කියලා අපිට එහෙම දිගාසිරි ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙනවා නම් අපි ස්තූප වඳින්න ඉස්සෙල්ලා ආවුස වැඩනේව කරලා තියෙන්න ඕනේ. අනිකාගේ ආවුස දියුණු වෙන විදියට අපි අපේ කටයුතු සම්පාදනය කරන්න ඕනේ. දැන් බක්කුල හාමුදුරුව බැලුවොත් පියුමතරා බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලම බුදුහාමුදුරුවන්ට වගේම රහතන් වහන්සේලාට ආවුස වැඩෙන්න නිරෝගීකම වැඩි වෙන්න අවශ්‍ය කරන විදියට පරිත්‍යාගයන් කළා.
එතකොට ඒ පරිත්‍යාගයන් වල ශක්තිය තමයි උන්වහන්සේ අවුරුදු 160ක් ආයු වින්දනය කරන්නේ. ඒතර අපිට පුළුවන් කමක් තියෙනවා නම් ඒ ආවුස වැඩෙන ආකාරයට අපේ ජීවන පැවැත්ම හදාගන්න බක්කුල හාමුදුරන්ගේ ධාතු වඳිනවා කියන එක වටිනවා. ඒත් අපිට නිශ්චිතවම එහෙමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ධාතුන් වහන්සේලා වඩම්මලා යම් තැනකදී අපි ස්තූපයක් කරනවා කියන එක ගොඩක් වටිනවා. දැන් ලෝසක හාමුදුරුවෝත් රහතන් වහන්සේ කෙනෙක්. ඔබ දැකලා තියෙද ලෝසක හාමුදුරන්ගේ ධාතු? කවුරුත් ප්‍රදර්ශනය කරන්නේ නැහනේ. ඇයි? ලෝසක හාමුදුරුවන්ට තමයි ප්‍රත්‍යලාභ නොලැබිච්චම රහතන් වහන්සේ. කියන්නේ උන්වහන්සේට දානේ ලැබෙන්නෙම නැහැ. එතකොට අපි කැමති නෑ ලෝසක හාමුදුරුවන්ගේ ධාතු තැන්පත් කරලා ස්තූප හදන්න. හැබැයි ඒ ධාතුන් වහන්සේ. ඒ ධාතුන් වහන්සේ. එතකොට අබෑටයක් විතරවත් ධාතුවක් අරගෙන ස්තූපයක් කරනවා නම් එය සුගතිගාමී වෙන්න අවශ්‍ය පින්කමක්ය කියලා සුමංගල විලාසිනී අටුවාවේ පැහැදිලි කරනවා. දැන් අපි නිකම්ම කියවට වැඩක් නැහැනේ මේක මෙහෙමයි කියලා. සුමංගල විලාසිනී අටුවාවේ කියනවා අබෑටයක්ම. එතකොට ඒකේ නැවත විස්තර කරනවා ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණයේදී සියලු ධාතු කොටස් අබෑට, මුං ඇට, අබ පියලි, මුම් පියලි ප්‍රමාණයට කුඩා අණු කුඩා වෙලා විසිරෙන්න කියලා. ඔබ හිතන්නේ කුඩා අණු කුඩා වෙලා විසිරෙන්න කියලා. ඒ වගේම ස්තූපයක් දැක්කම චිත්ත ප්‍රමෝදය ඇති වෙනවය, සුගතිගාමී වෙන්න එයම ප්‍රමාණාත්ය කියලා මහා වංශය තුල මහා නාම හාමුදුරුවෝ සඳහන් කරනවා. ඔබට ස්තූපයක් දැක්කම දැන් ස්තූපවලත් නෙමෙයි දැන් ඔබට දැන් කලුතරට ගියාම තියෙනවා ලুকু චේතිය ගරයක් එක්ක පුංචි චෛත්‍යයක්. අපි හිතන්නේ ඈතට පේන්නේ චෛත්‍ය කියලා නෑ. ඈතට පේන්නේ චේතිය ගරය. ඒ චේතිය ගර ඇතුලේ තියෙනවා පොඩි ස්තූපයක්. ඒතර එතන වඩා වටිනවා කියන්නේ අපේ හිත. අපි මේ චේතිය ගරයත් ස්තූපයක් කියලා මේ ධාතුන් වහන්සේ මේ ස්තූපයේ තියෙන ධාතුන් වහන්සේ ජීවමාන බුදුන් කියලා හඳුනන්න පුළුවන්. දැන් එහෙම එක අවස්ථාවක් තියෙන පින්නතුනි විමානවත්වේ නාග විමානවත්ව මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙ ගියාම මුගලන් හාමුදුරුවෝ දකිනවා හොඳට රාජ්‍ය සම්පත් වලින් දේව සම්පත් වලින් ආඩ්‍ය අන්‍ය දෙවියෝ තුල නැති දිව්‍ය තේජස් තියෙන දෙවියෙක්. අහනවා ඔබ කළ පින මොකද්ද මේ දේවත්වයට? ඔහු කියනවා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ කිකී කියන රජතුමා රත්තරන් ආලේපනය කරලා යොදුනක් කුස ස්තූපයක් නිර්මාණය කළා. හැමදාම හවසට රාජරාජ මහාමාත්‍යවරු මේ ස්තූපයට මල් පූජා කරනවා. එක දවසකදී මේ උපාසක මහත්තයාටත් ඕන වුණා මල් ටිකක් තියන්න. එයා මුළු නගරෙම ගිහිල්ලා මල් බැලුවා එක කඩේකවත් පින්නතුනි මල් නැහැ. එක කඩේකවත් මල් නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ? එක උයම් පල්ලෙක් හමු වෙලා එයාට කියනවා මට මල් තියනම් මල් ටිකක් දෙන්න ස්තූපය වඳින්න. යා කියනවා මල් නැහැ. ඔබට පුළුවන් නම් මේ උයන පුරා ඇවිදලා මල් හොයන්න. එහෙම වුණොත් ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා. එතරදී මේ උපාසක මහත්තයා මුළු උයනෙම ඇවිදිනවා. ඇවිද්දාම මෙයාට හම්බ වෙනවා මල් 8ක්. මෙයා මේ මල්ලටත් තරම් උයම් පල්ල ළඟට ඇවිල්ලා උයම් පල්ලට දෙනවා කහවණු 8ක්. කහවණු 8ක් දුන්නා උයම් පල්ල කියනවා මට සල්ලි අවශ්‍ය නැහැ. ඔබ මල් අහුලා ගත්තා. ඒ නිසා ඔබ
මේ මුදල් ගන්න කියලා. එතකොට පාසක මහත්තයා කියනවා පුදන දෙයක් නම් මගේ වෙන්න ඕනේ. මේ මල් මගේ වෙන්න නම් ඔබ මුදල් ගන්න ඕන. ඒ චේතනාව දහම කියන්නේ අත්ූපකරණ පරිත්‍යාග චේතනාව. දැන් සමහර තෝ ගහේ තියෙද්දිත් මල් පුදනවනේ. ඇතැම් ඇත්තෝ අනුන්ගේ වත්තෙන් හොරාට කඩලත් මල් පුදනවනේ. ඒ කියන්නේ පුදන දේවල් මගේ වෙන්න ඕනේ. දැන් අර වෙල් විදානෙට ඕන වුණා දානයක් දෙන්න. වෙල් විදානේ මුළු ගමේම අයට කියනවා හෙට දවසේ අපේ ගෙදර 100ක් ඩමකට දානයක්. එතකොට ගමේම අය මොකද කරන්නේ? 100ටම ගැලපෙන විදියට දාන ද්‍රව්‍ය ගෙනාවා. හාමුදුරුවෝ ඇවිල්ලා දානේ වළඳලා වෙල් විදානෙට බණ කියලා වෙල් විදානේගේ ගුණ කියලා පන්සලට වැඩියා. රටේ රජතුමා කල්පනා කළා වෙල් විදානේ හොඳ දානයක් දීලා තියෙන ඒ නිසා වෙල් විදානෙට අපි ස්තුති කරන්න ඕනි. පඳුරු පාක් කුඩන් දෙන්න ඕනි කියලා වෙල් විදානේ අගය කළා. ඇත්තටම බැලුවොත් වෙල් විදානෙට වියදම් වෙලා තියෙන්නේ ලුණු ටිකක් විතරයි. 100ටම දාන දුන්නේ ගමේ අය. සමහර ඇත්තන්ගේ පින්කම් ඒ වගේ. ඇතැම් අය එළි වෙනකන් උයලා උදේ මහන්සිර පොඩ්ඩක් හාන්සිලා ඉන්නවා. තව පිරිසක් එළි වෙනකන් නිදලා උදේට හොඳට ඇඳ පැළඳ ගිහලා දම් බෙදෙනවා. දෙකම නරක නෑ. නමුත් අර උයලා කියලා ටිකක් මහන්සි වෙලා දානේ බෙදුවනම් තමයි ගොඩක් වටින්නේ. එනිසා අපි කියනෝනේ තුට්ටු දෙකට ආශ්‍රය ගන්නත් ඕනේ නේරංජනාගංගෙන් පන්නන්නත් ඕනේ. ආයි දෙකම එකපාර කරන්න බෑ. ආශ්‍රය තුට්ටු දෙකයි නම් එයාට පනින්න පුළුවන් සීමාවක් තියෙනවා. එයා අජානීය තත්වයක කෙනෙක් නම් විතරයි එයාට නිශ්චිත ඉලක්ක තරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. එක පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මෙයා මල්ලට පූජා කරලා කාලානුරූපව පසු කාලයක මැරෙනවා. ඒ පින තමයි අර මහේශාක්‍ය දේව සභාවක උපත ලබන එක. ඒක ඊළඟ කාරණේ තමයි පින්නතුනි ඔබ දන්නවා අපේ රටේ හිටපු අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ එවැගේම පණපිටියෙන් උපාසක මහත්තයෙක් දිව්‍ය ලෝකේ ගියා සුළුගුළු උපාසකතුමා කියලා. සුළුගුළු උපාසකතුමා දිව්‍ය ලෝකේ ගියාම යාට පේනවා රක්ත වර්ණයෙන් යුක්ත ඇඳුම් ආයිත්තම් ඇඳපු රක්ත වර්ණයෙන් යුක්ත කොඩිසේසත් පළඳපු රක්ත වර්ණයෙන් යුක්ත මල් අලංකාර වෙච්ච එක දෙවියෙක්. යගෙන් අහනවා ඔබ මෙවැනි රක්ත වර්ණ මේ ආලෝකය සහිත දෙවියෙක්ව උපත ලබන්නේ කුමන හේතුව නිසාද? එතකොට කියනවා මම පෙර දවසක ගොපල්ලෙක් මගේ හරක් ටික මම ගම් ඉවුරක් ළඟට තනකොළ කන්න අවස්ථාව සලසලා ගම් ඉවුරේ වැලි ගොඩක් දැක්කා. වැලි ගොඩෙන් ස්තූපයක් හැදුවා. ස්තූපය හදලා කැලෑවෙන් රතු පාට මල් ගෙනල්ලා මේ ස්තූපයට පිදුවා. මල් පරවෙන නිසා පැන් ඉස්සා. පැන් වේලෙන නිසා උඩට වියනක් හැදුවා. උඩට වියනක් හදලා මෙයා ශ්‍රද්ධාවෙන් වැඳලා යන්න ගියා. පසු කාලයක මෙයා මැරිලා ගිහිල්ලා අර දිව්‍යාත්ම ලබනවා. බලන්න නිකම් වැලි ගොඩක් ධාතු නෑ. හැබැයි ධාතු තියනවා කියලා හිතලම වන්දනා කළා. හිත වෙන මොකවත් නෙමෙයි හිතන හිත. එවැගේම පින්නතුනි ස්තූප දැකීම ස්තූපයක් දකිනවා කියන එක බුද්ධාලම්බන ප්‍රීතිය නිර්මාණය වෙන්න හේතුවක් කියන බව විභංගට්ට කතාවේදී පැහැදිලි කරනවා. ඔබට
ස්තූපයක් දැක්කම එතනදී බුද්ධාලම්බන ප්‍රීතිය නිර්මාණය වෙනවා. ඒ විභංගට්ට කතාවේ. එතකොට අපිට දැන් රුවන්වැලිසෑය වඳිද්දී රස්නය දැනෙන්නෙම නැති තරම් අධික රස්නයක්. හැබැයි අපේ හිත පහන් වෙනවා. අපේ හිත පින්නතුනි ප්‍රසාදයටපත් වෙනවා. අපේ හිත සැහැල්ලුවටපත් වෙනවා. එක්කම මහායාන සද්ධර්ම පුණ්ඩරීක කියලා සූත්‍රයක් තියෙනවා. මේ ඇත්තෝ අහලා ඇති. මහායානේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේදී කියනවා නියම අතට අපිට ස්තූපයක් ප්‍රදක්ෂිනා කරන්න පුළුවන් නම් කියන්නේ හරි අතට අපිට ස්තූපයක් ප්‍රදක්ෂිනා කරන්න පුළුවන් නම් ඒ අය පළමුව රහත් වෙනවාය, දෙවනුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ කියන්නේ සද්ධර්ම පුණ්ඩරීක. දැන් සද්ධර්ම පුණ්ඩරීක කියන්නේ පින්නදී මහායානෙ. ඔබ දන්නවා මහායානය තුල නිවන කියලා කියන්නේ බුද්ධත්වයේම විතරයි. සියලු මහායාන ආගම අදහන ඇත්තෝ බුද්ධත්වය පිළිබඳව කතා කරන්නේ, බුද්ධත්වය පිළිබඳව සාකච්ඡා කරන්නේ සියලු ඇත්තෝ බුදුවරයන් කියලා, බෝධිසත්වයෝ කියලා. එතකොට ඔවුන්ට අනුව හරියට මේ ස්තූප ප්‍රදක්ෂිනා කරනවා නම්, නියම අතට ස්තූපයක් ප්‍රදක්ෂිනා කරන්න පුළුවන් නම් ඔවුන් පළමුව රහත් වෙලා දෙවනුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඔවුන්ගේ විශ්වාසය. ඒ වගේම ස්තූපයක් කඩා බිඳ දානවා කියන එක, ස්තූපයක් කඩා බිඳ දානවා කියන එක ආනන්තර්ය පාප කර්මයක් හා සමානයි කියලයි පාලි අට කතාවේ පෙන්නන. දැන් ආනන්තර්ය පාප කර්ම කියලා කියන්නේ කෙලවරක් නැතුව විපාක දෙන පව්. මව මරනවා, පියා මරනවා, රහතුන් ඝාතනය කරනවා, බුදුන්ගේ ඇඟේ ලේස් සොලවනවා, සංඝ බේදය කරනවා. මේවා ආනන්තර්ය පාප කර්ම. ඊයම් වෙලාවකදී ස්තූපයක් කඩලා බිඳ දානවා කියන්නේ ඒහා සමානවම පාපයක්. දැන් ඔබ දන්නවා එලාර රජතුමා. ඔබ හිතන්න එලාර රජතුමා අවුරුදු 44ක් රට පාලනය කළා. කුමන හෝ ගුණයක් තිබ්බේ නැද්ද? තිබ්බා. එලාර රජතුමා අවුරුදු 44ක් පාලනය කළා. සිංහල ජනතාවගේ හිත් දිනාගත්තා, සංවර්ධනය කළා. ඔබ හිතන්න දුටුගැමුණු රජතුමාගේ තිබුණ අර බුදුදහමත් එක්ක තිබිච්ච නැඹුරුවත් ඒ මොහොතේ සිංහල රජෙක්ගේ උමනාවත් හැරුණාම ආයලා රජතුමා පරද්දන්න කාටවත් බැරි වුණා. ඒකට හේතුවක් තිබ්බා. එලා රජතුමා ආගම දහම කොමක් වුණත් මේ ලෝකේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වුණා. ඒකට හොඳ උදාහරණයක් තමයි එලා රජතුමා මිහින්තලයට ගිහිල්ලා එනකොට එතුමාගේ අශ්ව කරත්තේ රෝදෙට අහුවෙලා ස්තූපයක කොටසක් බිඳෙනවා. එහෙම ස්තූපයක කොටසක් බිඳුනහම එලා රජතුමා කියනවා මගේ හිස, මගේ කඳ මේ කරත්තයට අහු කරලා නැති කරන්න කියලා. එතුමා ඒ තරම් මේක පාපයක් කොට සැලකුවා. දැන් මගේ නම් ලොකු කැමැත්තක් නැහැ. අපි යුද හමුදාව ජයග්‍රහණය කළාය, ගුවන් හමුදාව ජයග්‍රහණය කළාය. ඒ නිසා ඒකට වෙනමම සැමරුම් දවසක් තියන්න ඕනේ කියලා. හේතුව පින්නතුනි අපි රටක් හැටියට එකම රටක දෙපිරිසක් අවුරුදු 30ක් යුද්ධ කිරීම පිළිබඳව ලැජ්ජා සහගත වෙන්න ඕනි. හේතුව තමයි එකතු වෙලා ගත්ත නිදහස, එකතු වෙලා භුක්ති විඳින්න තරම් අපිට ඒ හැකියාව නොතිබීම. ඒ නිසාවෙන් අපි තේරුම් ගන්න ඕනේ කතා කරන භාෂාවද අදහන ආගමද කියන එකට වඩා සමාජ සාධාරණත්වය කොතරම්ද. එලා රජතුමා ස්තූප සම්බන්ධයෙන් දක්වපු ආකල්පය ඒකට හොඳම නිදසුණා. ඒ වගේම
මෙත දන්නවා සරණංකර සංඝරාජයන් වහන්සේ ඕලන්ද ආණ්ඩුකාරයට ලිපියක් යවනවා. මොකද්ද ලිපිය? සිංහල නීතියට අනුව ස්තූප කඩලා බිඳනවා කියන එක, බෝගස් කපල විනාශ කරනවා කියන එක මරණ දඬුවමට ලක් වෙන්න ඕන පාපයක්. වෙනතුනේ මේ ලෝකේ මිනිස්සු මරණ දඬුවමට ලක් වෙන්න ඕන පව් අතර ප්‍රධාන පාපයක් තියෙනවා. ඒ පාපය තමයි මේ වෙන එකක් නෙමෙයි. ඒ පාපය තමයි මේ ස්තූප කඩනවා බිඳනවා කියන එක, එවැගේම බෝගස් විනාශ කරනවා කියන කාරණේ. එවැගේම ස්තූප සම්බන්ධයෙන් අපේ මිනිස්සු තුල බැසගත් ඒ හැඟීම මොන වගේද කියන එක දැනගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සද්ධාතිස්ස රජතුමාගේ අභාවයෙන් තුල්ලත්තන කුමාරයා අභිෂේක කරන්නේ තූපාරාම සෑ මළුවේදී. පිනතුනි තූපාරාම සෑ මළුවේදී තමයි තුල්ලත්තන කුමාරයා අභිෂේක කරන්නේ. එතකොට රාජ්‍යත්වයට සුදුසුම භූමිය, රජ කෙනෙක් අභිෂේක කරන්න හොඳම භූමිය තමයි තූපාරාමය, රුවන්වැලි සෑය කියලා විශ්වාස කළේ. මොකද ඒ ස්ථානවල රජවරු අභිෂේක කරනවා නම් ඒ අභිෂේකය වඩා බල සම්පන්නයි කියලයි ඉතිහාසය තුල සඳහන් වෙන්නේ. එක්කම මෙයන්ට අපිට මතක් කරන්න ඕනි දුටුගැමුණු රජතුමා මහා තූපේ තැන්පත් කරන්න ගෙනාපු ධාතුන් වහන්සේලා උදෙසා අපේ මේ රට 3 වරක් පූජා කළා. ඒ ගෙන වැඩම කරපු ධාතුන් වහන්සේට අපේ රට 3 වරක් පූජා කරන්න තරම් රජතුමා ආගමානුකූල වුණා. ඒ විතරක් නෙවෙයි, පසුව සතියකට ලංකා රාජ්‍ය පිදුවා. ඒ කියන්නේ 5 වරක් අපේ රට පිදුවා. සදාතිස්ස රජතුමා දීඝවාපිය සත්‍රුවන් ජාලයකින් වැස්සුවා. බාතිකාභය රජතුමා මහා තූපයට ජල පූජාවක් කළා. තුංගන මොග්ගල්ලාන රජතුමා මහා තූපය සුදු රෙදි වලින් වැස්සුවා. අභයගිරියයි ජේතවනයයි මේ තුනම එකතු කරලා. එතකොට ස්තූප සම්බන්ධයෙන් තියෙනවා තව පින්කමක් අපි ඒක කරනවා, කප්රුක් පූජාව නැත්නම් කංචුක පූජාව. පින්නතුනේ කප්පරුක්කීය මහරහතන් වහන්සේගේ අපදානය තමයි ඔය කප්පරුක්කීය අපදානය, ඒ කප්රුක් පූජාව. එතන කියන්නේ චෛත්‍ය සැරසිල්ලක්. කුමන හෝ ආකාරයක ස්තූප සැරසිල්ලක් අපි කළොත් ඒක තමයි මෙතන කංචුක, ඒක තමයි මෙතන පින්නතුනේ කප්රුක කියලා කියන්නේ. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා. නිශ්චිත ක්‍රමයක් නැහැ ස්තූපයක ඒ කප්රුක් පලන්දන්න. දැන් අපි දැන් බඳ වටානේ මේක ඔතන්නේ. එතකොට අපේ ස්තූපවල තියෙන රුවන්වැලි සෑය බඳ මෙච්චරයි, තූපාරාමේ බඳ මෙච්චරයි එහෙම කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. ඔබ කියවන්න ඕනේ කප්පරුක්කීය මහරහතන් වහන්සේ අපදාන කරනවා යම් හෝ චෛත්‍ය සැරසිල්ල. හැබැයි ඒ සැරසිල්ල කරද්දි මෙහෙම එකකුත් තියෙනවා. දැන් අපි හිතන්නකෝ අපි සෝමාවතියට ගිහලා වැඩේ කළා කියලා. හැබැයි බලන්න ඕනේ අපි පූජා කරනකොට අම්මට තාත්තට ඇඳුමක් පැළඳුමක් ගන්න පුළුවන් කමක් අපිට තියෙනවද? එහෙම නැතුව අපි ගිහලා ණය වෙලා කප්රුක් කළාට වැඩක් නැහැ. ඊළඟට අපි බලන්න ඕනේ ඔయిత වඩා වැදගත් දේවල් අපිට කරන්න බැරිද? චෛත්‍ය සැරසිල්ල ටිකක් පොඩියට කරලා ඒ ඉතුරු වෙන සල්ලි වලින් සිවුරු 10ක් 12ක් විතර අරගෙන ඔය පළාත්වලම ඉන්නවා දුෂ්කර පන්සල් වල වැඩ වාසය කරන හාමුදුරුවෝ. ඊටත් වඩා කප්රුක් අපි කියමුකෝ දවසට 10 12ක් ඔකේ ඔතනවනේ.
ඔය කප්පුරකට යන මුදලකින් ඔය පොළොන්නරුවේම ඔය වකුගඩු රෝගීන් ඉන්නවා. එයාට බෙහෙත් ටිකක් දෙන්න පුළුවන් නම් එහෙම දීලා ඒක ගිහිල්ලා සිහිපත් කරලා අර ස්තූපය වඳින්න පුළුවන් නම් හරි වටිනවා. නැත්තම් අපි තරගෙට කප්පුරුක්ම පලන් දාන්න ගියාට ඒකේ තරම්ම ප්‍රායෝගික නෑ. ඒකෙන් සිද්ධ වෙන කාර්යය තරම් බල සම්පන්න නැති නිසා. පින්නතුනේ ඒක ඔබ මම සිහිපත් කරන්න ඕනි. එතකොට ස්තූප වන්දනය, ස්තූප ආරම්භ කිරීම, ස්තූප පවත්වා ගැනීම සහ විහාරස්ථානයක ප්‍රධාන අංගය හැටියට තමයි අපි ස්තූප හඳුන්වන්නේ. ඉතින් අපේ බෞද්ධයෝ බොහොම ශ්‍රද්ධාවෙන් සහ බොහොම ගෞරවයෙන් මේ දේවල් කරනවා. නමුත් ඒ අතර ඔය වන්දනා ගමන් වලම කෙලස් වැඩෙන දේවල් අපි ගොඩක් වෙලාවට කරනවා. අර ඒකතර ස්තූප වන්දනයේට තරම්ම යෝග්‍ය නැහැ. ඊළඟට අපි අද සමහරලාට දැන් මම ස්තූප කිව්වම ඔබ හිතනපන් දැන් ආමුදුරොත් එහෙම නෑ, එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මගේ අදහස තමයි ස්තූප වලට අටපිරිකර නම් එහෙම ලොකුවට ඕන කමක් නෑ. ස්තූපයට ගොඩාක් අටපිරිකර එහෙම ඕනේ නෑ. ස්තූපයට ගොඩාක් පළතුරු ඕන නෑ. මොකද පළතුරු ඕනයි ඉන්නවා. දැන් අපි ගත්තොත් ඔබට ඕනේ නම් ස්තූපයකට පළතුරු දෙන්න. පුංචි පළතුරු ටිකක් ස්තූපයට ට්‍රේ එකකට දාලා පූජා කරලා ඔය ඕනේ නම් ඔය පිළිකාරෝ වලට වගේ දෙන්න පුළුවන් පළතුරු ටික. ඔබට හිතෙනවා නම් අහා විශ්වකර්ම පින්කමක් මේ අටපිරිකර ගොඩාක් මේකේ පුරෝණික කියලා. ඒකේ තරම්ම විශ්වකර්ම නෑ. මොකද සිමෙන්ති ටිකකට ගල් ටිකකට එහෙම බදාම ටිකකට අටපිරිකරක තේරුමක් තරම්ම නැති නිසා. ඔබ හිතනවා නම් දැන් අපි එහෙනම් ස්තූපයක් පදනම් කරගෙන මහා වන්දනාවක් කරන්න ඕන කියලා. ඒ වන්දනාවේ අරමුණ හොඳයි නම් හොඳයි. හැබැයි වන්දනාවේ අරමුණ නරකයි නම් පින්නතුනේ නරකයි. ඒක ඔබ මම හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ ස්තූප වන්දනය අපිට මෙලවට සහ සසරට සුවපත්භාවය හදා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒ වෙනුවෙන් මේ ධම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.